ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු වංග ප්‍රථමයෙන් සිරස්තල. හෙට දිනේ පැය 7:00ක විදුලි කප්පාදුවක්. විදුලි අර්බුදයට කඩිනමින් විසඳුම් දෙන්න ජනපතිගෙන් මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට උපදෙස්. උසස් පෙළට සුදුසුකම් නොලබන සිසුන් වෘත්තීය පුහුණුවට යොමු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්. පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේ නිකුත් කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. යුක්‍රේන අගනුවර රුසියාව අතට පත්වන ලකුණු. විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොලැබීම නිසා හෙට දිනේද පැය 7:00 කාලයක් විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් විදුලි අර්බුදය මගහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ. මහජන උපයෝගිතා කොමිසම ඊයේ ප්‍රකාශ කළේ පෙරවරු 8 සිට සවස 6 දක්වා කාලය තුලදී පැය 5ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවත් සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුලදී පැය 2:00 කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවයි. කෙසේ වෙතත් එම කොමිසම ප්‍රකාශ කළේ අද දිනෙත් විදුලි බලාගාරවලට ඉන්ධන තොග නිසි ලෙස නොලැබුණහොත් හෙට දිනේදී විදුලි කප්පාදු කිරීමේ කාල සීමාව තවත් දිගු විය හැකි බවයි. බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙන්නේ මීට පෙර දෛනිකව මෙවැනි දීර්ඝ විදුලි කප්පාදුවක් සිදු කරනු ලැබුවේ 1996 වසරේදී බවයි. උදාහරණයකට ගත්තොත් අපි සාමාන්‍ය 1996 කාලවල ඒ වකවානු තුළ ඇති වූ අර්බුද අපි සමනය කරේ තාමත්ම ඉදිමත් සැලැස්මක් කරනවා. විශේෂයෙන්ම ඒ කාල වකවානු වල අපි සමහර ගැසට් පත්‍ර හිතක් දැන් අපි නිකුත් කරලා ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර තහනම් කරලා තියෙනවා. ඒතර විශේෂයෙන්ම වීදි ලාම්පු නියොන් එක අපි දැනුම් දීලා තියෙනවා. සමහරට නියොන් ලාම්පු අපි නවත්තන්න කියලා කියනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් නියොන් ලාම්පුවක් නවත්තලා කද්ද මේ විදුලි අර්බුදය සමනය කරනවා කියලා කියන්නේ කියලා. ඒක ඇතුළේ දෙන සංඥාව බලන්න. අපි එතකොට මුළුමහත් ජනතාවට පයින්ට් දෙනවා. දැන් අපි ඉන්නේ අර්බුදකාරී තත්ත්වයක. ඒක තම හැම කෙනාම මේකට දායක වෙන්න ඕනේ කියන ඒ සංඥාව එක පැත්තකින් දෙනවා. ඒ සමගම ඒ දවස්වල අපි නිතර පෙන්නවා විශේෂ මවුස්සකැලේ කාසල්රි වික්ටෝරියා කොට්මලේ රන්දනිකල. ඒ ජලාශවල ජල ධාරිතාවයේ ශීඝ්‍රයෙන් අඩු වෙන හැටි අපි ජනමාධ්‍යවලින් පෙන්නවා. පෙන්නලා අපි ජනතාවගෙන් ඉල්ලීම් කරා. දැන් අත ළඟම විදුලි අර්බුදයක් එනවා. අපි දැන්මම ක්‍රියාත්මක නොවුනොත් මේ අර්බුදය උග්‍ර වෙන්න පුළුවන් කියලා. ඉස්සුන්ට හැඟීමක් ආවා. දැන් ලොකු විදුලි අර්බුදයකට අපි මුණ පුරන්න යන්නේ ඒ අයම විශේෂයෙන් ඒ සඳහා දායකත්වය දැක්වුවා. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඒ මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කළේ විදුලි කප්පාදු කිරීමට හේතු වී ඇති තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් නොකරන්නේ නම් අදාළ ආයතනවලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර කර්මාන්ත ශාලා සතු විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය උත්පාදනය කර ගන්නා ලෙසට රජය ඉල්ලීමක් කර තිබුණත් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන තොග නොමැති වීම නිසා එම කටයුතු සිදු කිරීමට නොහැකි වී තිබෙන බවයි කර්මාන්ත ශාලා හිමිකරුවන් පවසන්නේ. මෙම තත්ත්වය තුළ විදුලි අර්බුදය මගහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. විදුලි බල උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පහසුකම් සැලසීමට භාණ්ඩාගාරයට හා මහ බැංකුවට උපදෙස් ලබා දුන් බවද ජනාධිපතිවරයා එම කොමිසමට දැනුම් දුන් බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර අද දිනේද ඉන්ධන නොමැතිකමින් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත් වුණා. ඉන්ධන සැපීම සීමා කිරීමත් සමග බස් රථ දහවනයටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බවයි බස් සංගම් ප්‍රකාශ කළේ. අද දිනය වෙන විට පෞද්ගලික බස් දහවනයෙන් 70%ක් පමණ අඩු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම බස් විශාල ප්‍රමාණයක් අපි මහමග එනකොට පේනවා ඩීසල් පෝලිම් වල පැය ගණන් රෑ තිස්සේ නිදිමරාගෙන ඩීසල් ලබා ගැනීම සඳහා පෝලිම් වල ඉන්නවා. ඉතින් අපි විශේෂයෙන්ම කියනවා ප්‍රවාහන රාජ්‍ය ඇමතිතුමාට ශ්‍රී ලංකාවෙන් හරි කමන්නේ ඔබතුමා කියන විදිහට ඩීසල් ටික දෙන්න නැත්නම් බස් ටික දුවන්න විදිහක් නැහැ කියන එක. අනිවාර්යයෙන්ම සිකුරාදා වෙන විට සේවාව පූර්ණ විදියට
විදියට දාලා වෙනවා. ඒ නිසා අපි කඩිනමින් කියනවා අමාත්‍යවරයාට ළඟමෙන් ඩීසල් ලබා දෙන්න කටයුතු කරනවා නම් හෙට දිනේ අපිට ඩීසල් ලබා දී යුතුමයි. විශේෂයෙන් කියන්න ඕනේ ඉන්ධන ඉදිරියේදී මිල වැඩි වේවි කියලා තමයි අපේ බලාපොරොත්තුව. කෙසේ වෙතත් අපි කියන්නේ බස් ගාස්තුව කියන්නේ මේ අවස්ථාවේදී නම් ජනතාවට අපි මේ පීඩාවට පත් කරන්න සූදානම් නැහැ. මොකද මේ බස් ගාස්තුව දැන් රතු කට්ටට ඇවිල්ලා තියෙන්නේ. බස් ගාස්තුව තවත් වැඩි කරන්න හැකියාවක් නැහැ. ජනතාවට තවත් යන්න තැනක් නැහැ. කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යංශයේ ලේකම් KDR ඔල්ගා මහත්මිය අප සමග ප්‍රකාශ කළේ ඩීසල් රගත් නෞකාවක් අද දිවයිනට ළඟාවීමට නියමිත බවයි. එමෙන්ම පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35300ක් රැගත් නෞකාවක්ද මේ වන විටත් දිවයිනට පැමිණ තිබෙනවා. රුසියානු යුක්‍රේන දෙවන වටේ සාකච්ඡා අද දිනය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. මේ අතර යුක්‍රේනයේ කීව් අගනුවර මේ වන විට රුසියාව අතට පත්වීමේ අවදානමකට ලක්ව ඇති බවයි යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කී ප්‍රකාශ කළේ. රුසියානු යුක්‍රේන දෙවන වටේ සාකච්ඡා අද පැවැත්වීමට සැලසුම් කර ඇති බව රුසියාවේ ටාස් ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළා. ඒ සඳහා දෙපාර්ශ්වයේම නියෝජිතයන් සහභාගී වීමට නියමිත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. රුසියානු සහ යුක්‍රේන නියෝජිතයන් අතර බෙලරුස් දේශ සීමාවේදී මීට පෙර පැවැත් වූ සාම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වුණා. මේ අතර යුක්‍රේනයේ කීව් අගනුවර මේ වන විට රුසියාව අතට පත්වීමේ අවදානමකට ලක්ව ඇති බව යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙලන්ස්කී ප්‍රකාශ කළා. විදේශ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ කීව් නගරේ මර්මස්ථාන වෙත පහර දීම වේගවත් කර ඇති බවයි. එමෙන්ම රුසියානු පැරෂුට් බටයන් එහි වටලනු ලැබූ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත ගොඩ බැස ඇති බවද යුක්‍රේන හමුදා ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විටත් නගරයට දස දෙසින් එල්ලවන ෂෙල් සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් ප්‍රධාන පෙළේ ගොඩනැගිලි රැසකට බරපතල හානි සිදු වී ඇති අතර කාර්කිව් පොලිස් මූලස්ථානයටද බරපතල හානි සිදුව ඇත්තේ එය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන්. කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විටත් යුක්‍රේනයේ අගනුවර වන කීව් නගරයේ වැටලීම සඳහා පැමිණෙමින් සිටින රුසියානු හමුදාවන්ගේ ගමන තරමක් අඩාල වී ඇති බවයි. මේ වන විට යුක්‍රේන වැසියන් 6,60,000ක් පමණ එරටින් පලා ගොස් ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළා. එම ගණන මිලියන 4 දක්වා වැඩි විය හැකි බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ දකුණු කලාපයේ ප්‍රධාන නගරය වන කේර්සන් අල්ලාගත් බව රුසියානු හමුදාව තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රාදේශීය බලධාරීන් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එහෙත් කලාපේ ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ කෙර්සන් රුසියානු හමුදා විසින් සම්පූර්ණයෙන්ම වට කර ඇති බවයි. මේ අතර ඊයේ රුසියානු හමුදා එල්ල කළ මිසයිල් ප්‍රහාරයකින් යුක්‍රේනයේ කීව් අගනුවර පිහිටි රූපවාහිනී සංජාකුලනක් විනාශ වී ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ හේතුවෙන් රූපවාහිනී සංජා සඳහා බාධා ඇති වී තිබෙන බවයි. මේ අතර රුසියානු න්‍යෂ්ටික සබ්මැරීන යුද අභ්‍යාසයක් සඳහා පිටත් වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. එම යුද අභ්‍යාසය සඳහා රුසියාව සතු විශාලතම න්‍යෂ්ටික සබ්මැරීන එක් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව රුසියානු න්‍යෂ්ටික සබ්මැරීන ආක්ටික් සයුර වෙත යාත්‍රා කරද්දී අන්තර් මහද්වීපික මිසයිල සර්බියාවේ ස්ථානගත කර ඇති බවද රොයිටර් පුවත් සේවය වාර්තා කළා. මේ අතර ඇමරිකානු ගුවන් කලාපය රුසියානු යානා සඳහා තහනම් කිරීමටද පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමුනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ. මේ අතර ලොව විශාලතම නැව් සමාගම් රුසියානු බෙදා හැරීම් නතර කර තිබෙනවා. ඩෙන්මාර්ක නැව්ගත කිරීමේ දැවැන්තයා වන මාස්ක්, ස්විට්සර්ලන්තයේ පදනම් කරගත් MSC සහ ප්‍රංශයේ CMA CGM සමාගම් අවධාරණය කරන්නේ ඔවුන් තවදුරටත් රුසියාවෙන් බහණ්ඩ සඳහා වෙන් කිරීම නොගන්නා බවත් බොහෝ බෙදා හැරීම් අත්හිටුවන බවයි. මේ අතර රුසියාවේ විශාලතම පෞද්ගලික බැංකු පද්ධතියක් වන ස්බර් බැංකුව යුරෝපයේ ඔවුන්ගේ සියලුම ශාඛා වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ යුරෝපා සංගම් මහ බැංකුව විසින් ඔවුන්ගේ බැංකු පද්ධතිය වසා දමන ලෙස සිදු කළ නියෝගයයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ස්බර් බැංකුව පවසන්නේ තවදුරටත් යුරෝපයේ පිහිටා ඇති ඔවුන්ගේ බැංකු ශාඛා වෙත මුදල් සැපීමේ හැකියාවක් ඔවුන්ට නොමැති බවයි. කෙසේ වෙතත් එම ශාඛා සතුව ඇති ඔවුන්ගේ වත්කම් හරහා මෙම බැංකුවේ තැන්පත් කර ඇති තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ගෙවීමට හැකියාව ඇති බවත් ඔවුන් අවධාරණය කරනවා. මේ අතර යුක්‍රේනය සහ රුසියාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බෙලරුස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙත සහ මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. එහි විශ්වවිද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනමු ලබන සිසුන් 1500කට ආසන්න පිරිසකගේ දෙමාපිය එකමුතුව අද පෙරවරුවේදී අග්‍රාමාත්‍යවරයා හමු වී සිදු කළ ඉල්ලීමකට අනුවයි. අදාළ විශ්වවිද්‍යාල සමග සාකච්ඡා කරමින් අධ්‍යයන කටයුතු සති කිහිපයකට ප්‍රමාද කර ගැනීම සහ රුසියානු වීසා බලපත්‍ර ලබා ගනිමින් එම සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසට අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී තිබෙනවා.
එළඹෙන උත්සව සමයේ ජනතා එක්රැස්වීම් සීමා කළ යුතු බවත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ එන්නත්කරණයට මුල් තැනක් දිය යුතු බවත් සෞඛ්‍ය අංශ විසින් අවධාරණය කර තිබෙනවා. දෛනිකව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ යම්කිසි අඩුවක් පෙන්නුම් කරමින් ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 914 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. එලෙස ඊයේ වාර්තා වූ ආසාදිතයන් 914ත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 6,46,948ක් ලෙසයි. එමෙන්ම මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,244ක් දක්වා ඉහළ ගියේ පසුගියදා මෙරටදී සිදු වූ තවත් කොවිඩ් මරණ 22ක් ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි. මේ අතර ඊයෙන් ඇරඹි නව මාසය තුළ ක්‍රියාත්මක වන පරිදි වසංගතයේ පාලනය සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලින කොට මේ මාස අවසානයේ දක්වා එම මාර්ගෝපදේශ බලාත්මක කාලය දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දැනුම් දෙනු ලැබුවා. ඒ පිළිබඳව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ වසංගතයේ පාලනයත් සමග රටේ සමාජීය සහ ආර්ථික ක්‍රියාවලියන් හැකි උපරිමයට පවත්වාගෙන යාමට ඉඩ සලසා දෙමින් එම මාර්ගෝපදේශ යාවත්කාලින කර ඇති බවයි. අලුත් මාර්ගෝපදේශ වෙනස් වීමකට වඩා අපි යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශ ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ වැදගත් දේ තමයි අපේ මූලික ප්‍රතිපත්තිය හැටියට රෝගය යම් ආකාරයකට පාලනය කිරීමට හැකියාව ලැබීමත් සමග රටේ සමාජික සහ ආර්ථික ක්‍රියාවලියන් හැකි උපරිමයට ක්‍රියාත්මක කරන්න. නමුත් ඒ සඳහා යන ගමනේදී රෝගයේ පැතිරීමට තියෙන ඉඩකඩ අවම කරගනිමින් පොකුරු ඇතිවීමට තියෙන ඉඩකඩ අවම කරගනිමින් යන්න අවශ්‍ය කරන මාර්ගෝපදේශ තමයි මෙහිදී ලබා දීලා තියෙන්නේ. මේ අතර එළැමෙන අප්‍රේල් මාසයේ උත්සව සමය සහ ඊට සමගාමීව සිදු කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳවද ඒ මහතා මෙසේ අදහස් පළ කළා. අපි ස්වයං විනයකින් මේ කටයුත්ත කරනවා මිසක් නීතියෙන් මේක සීමා කරන එක සාධාරණත් නැහැ, ප්‍රායෝගිකත් නැහැ. අපි හැම වෙලෙම මේ මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කරමින් ඉදිරි කාල සීමා තුළ විශේෂයෙන්ම මේ අප්‍රේල් මාසයේ උත්සව සමයේ උත්සව සංවිධානය කරන අය. ඒ අයට තමයි අද ඉඳලම කියන්නේ අත්‍යවශ්‍යම නොවන එවැනි අවස්ථාවන් කිරීමෙන් වැළකී සිටින්න. එවැනි දෙයක් සිද්ධ කරනවා නම් සෞඛ්‍ය පුරුදු වලට යටත්ව ඒ කටයුත්ත කරන්න. ඒ වගේම තමයි මෙවැනි උත්සව සංවිධානය කිරීමට අවසර දීමෙන් අදහස් වන්නේ නැහැ එම ස්ථානයේ රෝගයේ පැතිරීමට ඉඩක් නැති කියලා. අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ සෞඛ්‍ය පුරුදු වලට අනුගමනය කරමින් කරන විනෝද ගමනක්, අධ්‍යාපන ගමනක්, එහෙමත් නැත්නම් ඒකරාශී වීමක්, උත්සවයක් ඒවා කටයුතු කරන්න ඕනේ. රෝගයට නිරාවරණය වෙන අවස්ථාවේම නෙවෙයි රෝග ලක්ෂණ පහළවන්නේ. ඊට පසුව. එතකොට අපි ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. ගිය අවුරුද්දෙත් එවැනි තත්ත්වයක් තමයි අපි දුටුවේ. ඒක තවත් සංකූල වුණා, සංකීර්ණ වුණා යම් ආකාරයකට ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක. අපි දන්නේ නැහැ ඉදිරියටත් මොන ආකාරයකට එවැනි දෙයක් සිද්ධ වෙයිද කියලා. ඒ නිසා හැකි ප්‍රමණින් ආරක්ෂා වීම මේ මොහොතේ වැදගත් වෙනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 16,044ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,09,292ක් ලෙසයි. උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් නොලැබූ සිසුන් වෘත්තීය පුහුණුවට යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සිසුන්ට ගැළපෙන ක්ෂේත්‍රයක් ඔස්සේ රැකී අවස්ථා විවර කිරීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. 2020 වසරේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වුණ අපේ දරුවන්ගෙන් උසස් පෙළ හැදෑරීමට තරම් සුදුසුකම් නොලත් දරුවන් 98,000කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. විශේෂයෙන්ම මේ 98,000 තුළ පළවෙනි වතාව දෙවැනි වතාව ලියපු විභාගයට ඉදිරිපත් වූ දරුවන්ගෙන් උසස් පෙළට සුදුසුකම් නොලද දරුවන් විශේෂයෙන්ම කෙනෙක් නැවත අපොස සාමාන්‍ය පෙළට ඉදිරිපත් වෙනවා වෙන්න පුළුවන්. තවත් අය ප්‍රතිඵල අපේක්ෂාවෙන් උසස් පෙළ හදාරනවා වෙන්න පුළුවන්. මේ වන විටත් වෘත්තීය පුහුණුවලට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. ඊට අමතරව අදහසක් නොමැතිව ඉන්න දරුවොත් මේ වන විට ඉන්නවා. ඒ නිසා ප්‍රථම අවස්ථාවට අපේ දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග එකතු වෙලා අපේ දරුවන් දැනුවත් කරන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. අපේ මේ වැඩසටහනේ අපේක්ෂාව වෙන්නේ මේ දරුවන් කණ්ඩායමට ඔවුන්ගේ කැමැත්ත හැකියාව අනුව වෘත්තීය පුහුණුවලට යොමු කිරීම, ඊට අමතරව රැකියාගත
වෙන්න කැමති දරුවෝ ඉන්නවා නම් අවුරුදු 17ට පස්සේ 18ට පස්සේ දරුවෝ ඉන්නේ. මේ අයට රැකියා අවස්ථා ගලපා දීම, රැකියාව වලට අවශ්‍ය පුහුණු වලට යොමු කිරීම වැනි කටයුතු වලට අපේ දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. දේශීය විදේශීය රැකියා අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා ඉතින් අපි ගෞරවයෙන් ඉල්ලන්නේ අපේ ගුරුවරුන්ගෙන්, දෙමව්පියන්ගෙන්, මේ දරුවන්ගෙන් මේ ප්‍රවෘත්ති අහන හැම දෙනාගේ මේ වැනි දරුවන් ඔබ දන්නව නම් අනිවාර්යෙන් ඔවුන් දැනුවත් කරන්න, අපිව අමතන්න. විශේෂයෙන්ම ඔබට ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිටින වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරී හෝ මානව සම්පත් නිලධාරී මුණ ගැසීමෙන් ඔබේ ජීවිතය ගෙන යන්නේ කොයි ආකාරයටද කියන කාරණේ සම්බන්ධයෙන් උපදෙස් ඔබට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඔබ ගියා නම් www.dome.gov.l කියන වෙබ් අඩවියට ගියත් මේ තොරතුරු ඔබට ලබා ගන්න පුළුවන්. මේ සේවාවන් සියල්ලම ලැබෙන්නේ නොමිලේ. නිරිත දිග බෙන්ගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොන දිග බෙන්ගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි දින 3 තුල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂිත බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. නිරිත දික බෙන්ගාල බොක්ක සහ ඊට යාබත ගිනිකොන දික බෙන්ගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය ඉදිරි දින කිහිපයේදී මෙරට නැගෙනහිර වෙරළ තීරයේ ආසන්නයෙන් ගමන් කරනු ඇති බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඒ හේතුවෙන් දිවයිනේ උතුරු මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර එම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. මේ හේතුවෙන් උතුරු මැද නැගෙනහිර ඌව සහ වයඹ පළාත්වලත් මධ්‍යම කඳුකරේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පිටින් විට පැයට කිලෝමීටර 40-50 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. නැවතත් ප්‍රවෘත්ති. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉක්මනින් ලබා දී සරසවි ප්‍රවේශ කාලය අඩු කරන බවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ ගොඩකම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. අමාරු තත්ත්වයන් තුළ අපි සියලු විද්‍යාල ලංකාවේ පාසල් ඔක්තෝබර් මාසයේ පළවෙනිදා විවෘත කළා. බොහොම සැකසහිත කාල පරිච්ඡේදයක නමුත් හැම දිනකටම වැඩිමාල් අයට එන්නත ලබා දීමෙන් ලංකාවේ 42 ලක්ෂයක් වන අපේ දරුවන්ට පාසල් වලට යන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ අපිට වැඩ වර්ධනයක් තිබුණා. ගුරු අපේට විසඳුවා. ලංකාවේ ඉතිහාසයේ වැඩිම මුදලක් අයවැය ලේඛනින් වෙන් කළා. ඒ වගේම ඊට පස්සේ අපිට විභාග 3ක් කල් දාන්න උනා. ඒ කාලේ පහේ ශිෂ්‍යත්ව විභාගය කල් දාන්න සිද්ධ වුණා. ජනවාරි මාසයේ එක පවත්කලා ඒට අනිද්දාට ඒ දෙමව්පියන්ට සතුටු වෙන්න ඒ දරුවන්ට සතුටු වෙන්න පුළුවන් ප්‍රතිඵලය නිකුත් වෙනවා පහේ ශිෂ්‍යත්වයේ. දෙවැන්න උසස් පෙළ විභාගය කල් දාපු විභාගය ඒ කාලේ අපිට පවත්කලා බලාපොරොත්තු වෙනවා අනිද්දාට මේ සිකුරාදට ඒක ඉවරයි. දැනුම ලැබුව අපේ දරුවන්ට විශ්වවිද්‍යාලයට ගමන් කරන්න තිබෙන ප්‍රතිඵලය වෙනදාට වඩා ඉක්මනින් මම සහතික වෙනවා වෙනදාට වඩා ඉක්මනින් ප්‍රතිඵලය නිකුත් කරන්න පුළුවන් විදිහට විභාග දෙපාර්තමේන්තුව දැන් සූදානම්ින් සිටිනවා. කොට විශ්වවිද්‍යාලයට ඉල්ලුම් කරන්න තියෙන කාලේ අඩු වෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. සේවක අර්ථසාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් 13ක් යෝජිත අධිභාර බද්දට යටත් නොවන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දෙනු ලැබුවා. රජය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙන අධිභාර බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ඒ බව දැනුම් දෙනු ලැබුවේ. බුවනක අලු විහාරයේ AHMD නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී එය කැඳවනු ලැබුවා.
පොල්ගෙඩි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය තුළින් ඩොලර් මිලියන 850ක ආදායමක් පසුගිය වසරේදී උපයා ගැනීමට හැකි වූ බව වැවිලි අමාත්‍යාංශය පවසනවා. මෙරට ප්‍රධානතම අපනයන භෝගයක් වන පොල් අපනයනය සඳහා වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාවක් ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම මෙරට අපනයන පොල් සඳහා විදේශ වෙළඳපොළෙහි වැඩි ඉල්ලුමක් පවතින බවටද එම අමාත්‍යාංශය පවසනවා. මේ අතර පොල්ගෙඩි ආශ්‍රිත නිෂ්පාදනවල වාර්ෂික අපනයන ආදායම 120කින් වැඩි කර ගැනීම සඳහා දෙමුහුන් පොල් පැල මිලියන 2ක් ලබන වසරේදී නිෂ්පාදනය කිරීමටද එම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙරට බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වන ගාල්ල මහින්ද විද්‍යාලයේ 130 වන සංවත්සරයේ ඊයේ දිනට යෙදී තිබුණා. කර්නල් හෙන්රි ස්ටීල් ඔල්කට්තුමන්ගේ මූලිකත්වයෙන් 1892 වසරේ මාර්තු මාස 1 වෙනිදා ආරම්භ මහින්ද විද්‍යාලීය සංවත්සරය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයේද මෙවර පැවැත්වුණා. ඒ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන මහතා ආදී ශිෂ්‍ය සංගමේ නිලධාරීන් විද්‍යාලීය අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය සේම විද්‍යාලීය සිසුන් පරිත්‍රාණ ධර්මදේශනය සමගින් එක්ව සිටියා. අනතුරුව ඊයේ දිනේදී ශතාධික මහා සංඝරත්නයේ විශේෂෙහි සංඝගත දක්ෂිනාවක් පැවැත්වුණේ විද්‍යාලීය ඔල්කට් ශාලා පරිශ්‍රයේදී. 130 වන සංවත්සරයට සමගාමීව පැවති උත්සව අවස්ථාව ඉන් අනතුරුව පැවති අතර සංවත්සරයට සමගාමීව තවත් වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතයි. විඳි ජීවිතයේ විඳවපු තැනදී ජීවිතයේ සැබෑ අරුත වටහාගත් තරුණයෙක් ලෝකයට කියා දෙන පාඩම මේ කියන්නේ ඒ ගැන. අලි බනාට් තමයි ඔහු. ඔස්ට්‍රේලියාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඉපදුන දවසේ ඉඳලා බර්නාට්ට කිසිම දෙයකින් අඩුවක් වුණේ නැහැ. Taman කන්න කැමති කෑම, ඉන්න හිටින්න සුපිරි නිවාස හැම දෙයක්ම ඔහුට තිබුණා. ඉතින් බර්නාට් මේ හැම දෙයකින්ම කළේ ජීවිතේ විඳින එක. හැබැයි ඇත්තටම ජීවිතේ වින්දද කියන ප්‍රශ්නය අපට මතුවෙන්නේ මේ කතාවේ අන්තිමට. බර්නාට් යහළුවන් එක්ක විනෝද වුණා. හැම තැනකම ගියා. සිඩ්නි නුවර තියෙන සංදර්ශන වරද්දන්නේ නැතුව බලන්න ගියා. ඔහු හිතපු විදියට ඒක තමයි ඔහුගේ ජීවිතේ විනෝදේ බවට පත් වුණේ. ඒත් යථාර්ථය ඒ හැම දෙයටම වඩා වෙනස් වුණා. සිව්වන අධියරේ දරුණු පිළිකාවක් බර්නාට් සොයාගෙන ආවා. කොයි තරම් දරුණු පිළිකාවක්ද කිව්වොත් බර්නාට් මේ පිළිකාවෙන් ගොඩක් දුක් විඳා. වෛද්‍යවරු ඔහුට මාස 7ක් විතරක් ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වා. බර්නාට් කල්පනා කළා මෙච්චර කාලයක් ඔහු ජීවිතය වින්දද කියලා ඔහුම හිතන්න පටන් ගත්තා. ඔහු සතු යාන වාහන අත්හැරියා. වටිනා ඔරලෝසු ආම්පන්න හැම දෙයක්ම ඉවත් කළා. ඒත් එක්ක ඔහු සැබෑ සතුට හොයාගෙන යන්න වුණා. ඔහු පුණ්‍යායතනයක් ආරම්භ කළා. ටෝගෝ, ගහනා සහ බුර්කිනා ෆාසෝ වගේ රටවල දරිද්‍රතාවෙන් පෙළෙන මිනිසුන්ට උපකාර කරන්න ඔහු පෙළඹුණා. වතුර නැති තැන්වලට ඔහු වතුර දුන්නා. කවතාවත් රසට කෑමක් කන්න බැරුව ඉඳපු මිනිස්සුන්ට රස ආහාර වේලක් දුන්නා. ඉගෙන ගන්න පුංචි දරුවන්ට හැම දෙයකින්ම උපකාර කළා. ඔහුගේ කෝටි ගණන් සල්ලිවලින් ඔහු නොකළ දෙයක් නැති තරම්. අවසානයේ ඔහු ජීවිතයෙන් සමුගෙන ගියා. හැබැයි පමා වෙලා හරි ඔහු හරි දේ ළඟ නතර වුණා. ඔහු අනිත් අයටත් කියනවා අනුන් වෙනුවෙන් පෙනී ඉන්න ජීවිතේ මුල් කාලෙදිම පුරුදු වෙන්න කියලා. කෝටිපතියෙක් වෙලා එද්දී බර්නාට්ට කරන්න බැරිවුණ එකමදේ තව කෙනෙක්ට සතුටක් දෙන එක. අවසානයේ ඔහු ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙනකොට ඔහු අනුන්ගේ සතුට වෙනුවෙන් කැපවුණා. ඇත්තටම බර්නාට් ජීවිතය වින්දා. හැබැයි මුල් කාලෙදි නෙවෙයි. පසු කාලිනව තව කෙනෙක්ට පිහිට වෙලා. බර්නාට් ලෝකෙන් සමුගෙන ගියේ අපිට ලොක්කු දෙයක් ඉතිරි කරලා. පිනට දහමට නුහුරු නෙතසිත පමා වෙන්නට කලින් පිනට දහමට හුරු කරගන්න කියන එක. දැනටමත් ඔබ පමා වෙලා නම් තැන් සිටම ජීවිතය පිනට දහමට හුරු කරගන්න කියන එක.
අවධානය විදෙස් පුවත් වෙත. ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් හට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව එරට රජය නිවේදනය කළා. ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් හට කොයිඩ් වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එය අනුව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අගනුවර සිය නිල නිවසේ ස්වයං හුදකලාවක රැඳී සිටින ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමාට වෛරසය වැළඳුණු පසු උණවැනි රෝග ලක්ෂණ පැවති බවත් ඉදිරි සතිය තුළ සුවය ලැබීමට හැකිවනු ඇතැයි වෛද්‍යවරුන් විසින් සඳහන් කළ බවයි. මේ අතර එංගලන්තයේ චාල්ස් කුමරු හට කොවිඩ් ධනාත්මක බවට පරීක්ෂා කිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදනයට ලක් වූ එංගලන්තයේ එලිසබෙත් මහරැජින මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් පසුවන බව බකින්හැම් මාලිගය පෙන්වා දී තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදනයත් සමග රෝග ලක්ෂණ පැවතියත් මේ වන විට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජිනගේ තත්ත්වය යහපත් බවයි විදේශ වාර්තා සඳහන් කළේ. මේ අතර වසංගතයට එරෙහිව ලෝපුරා ආරම්භ වී ඇති එන්නත් කරන වැඩසටහන යටතේ මේ දක්වා ගෝලීයව එන්නත් මාත්‍රා බිලියන 10.5 ඉක්මවා ලබා දී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සංගණනය කර තිබෙනවා. එය ගෝලීය වසංගත තත්ත්වයකදී සාධනීය බවයි ගෝලීය සෞඛ්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ. එමෙන්ම ඒ හේතුවෙන් මේ වන විට ඇතැම් රටවලින් කැපිපෙනෙන ලෙස වසංගතය පාලනය වී ඇති අයුරු දිස්වන බව විදේශ සෞඛ්‍යංශය සඳහන් කළා. කෙසේ වෙතත් ඇතැම් රටවල් එන්නත් කරණය සහ වසංගතයේ මැඩ පැවැත්වීම සඳහා වූ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම සහ ඊට එරෙහිව උද්ඝෝෂණ ආදිය සංවිධානය කිරීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ හරහා ලොව බොහෝ රටවල් වසංගතය නිමා කිරීමට දරන ප්‍රයත්නයන් ව්‍යර්ථව යන බවත් යළිත් වසංගතයේ ඉහළ ව්‍යාප්තියක් ඇති වුවහොත් එය මාරාන්තික විකෘති ප්‍රභේද පවා ඇතිවීමට හේතු විය හැකි බවටත් විදේශ වාර්තා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා. හෙට මාර්තු 3 වැනිදා වර්ග හෙක්ටයාර 170.7ක් වූ රූමස්සල වනජීවි රක්ෂිතය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ 2003 වසරේ මාර්තු මස 3 වන දිනයි. ලෝක වනජීවි දිනය මාර්තු මස 3 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ද ස්ටා ස්පෑන්ග්ලඩ් නම් ගීතය ඇමරිකාවේ ජාතික ගිය ලෙස ඇමරිකානු කොංග්‍රසය මගින් සම්මත කිරීම සිදු කර ඇත්තේ 1931 වසරේ මාර්තු මස 3 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.